ඕනි. අපි දැන් කතා කරමින් යන්නේ ද්‍රව්‍ය පිරිවැය පාලනය පිළිබඳව. අපි පසුගිය එකකයේ තුලින් කතා කළා ද්‍රව්‍ය පිරිවැය පාලනයේ පළවෙනි අවස්ථාව, පළවෙනි අදියර, ඒ තමයි මිලට ගැනුම් පාලනය. ඔබ දන්නවා ද්‍රව්‍ය පිරිවැය පාලනයේ ප්‍රධාන අවස්ථා තුනක් තිබෙනවා. ප්‍රධාන අදියර තුනක් තිබෙනවා. ද්‍රව්‍ය මිලට ගැනුම් පාලනය, ද්‍රව්‍ය ගබඩා කිරීම පාලනය සහ ද්‍රව්‍ය නිකුත් කිරීම පාලනය. අපි මේ අවස්ථා තුලින් පළමු අදියරට අදාළ ද්‍රව්‍ය මිලට ගැනුම් පාලනයට අදාළ දේවල් පහුගිය ඒකකයේ තුලින් සාකච්ඡා කිරීම කළා. අද අපි ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවන අදියර ද්‍රව්‍ය ගබඩා කිරීමේ පාලනය පිළිබඳව. මොකද මේ ද්‍රව්‍ය ගබඩා කිරීමේ පාලනය කියලා කියන්නේ? ඔබ දන්නවා මිලට ගැනීමේ කාර්යය අවසන් වුණාම ද්‍රව්‍ය ගබඩාවට ලැබෙනවා. මෙතින්දී ද්‍රව්‍ය ගබඩාවේ බාරව ඉන්නේ ද්‍රව්‍ය ගබඩා බාරකරු. දැන් ගබඩා බාරකරු යටතට ලැබුණු භාණ්ඩ නිසියාකාරව බාරගෙන ද්‍රව්‍ය ගබඩාවට ලබා ගන්නවා. ඉතින් භාණ්ඩ ලැබීම් පත්‍රය සකස් කිරීම කරනවා. ද්‍රව්‍ය ගබඩාවට ලැබුණු බව තහවුරු කරන ලියවිල්ල භාණ්ඩ ලැබීම් පත්‍රය GRN එක. දැන් මෙතෙන්දී ද්‍රව්‍ය ගබඩා පාලනය කියලා අපි අදහස් කරන්නේ ගබඩාවට ද්‍රව්‍ය ලැබුණු භාණ්ඩ නිසියාකාරව වාර්තා කර ගැනීම. ලැබීම් සම්බන්ධව නිසියාකාරයෙන් වාර්තා පවත්වා ගැනීම. ඒ වගේම ගබඩාවේ නිසි පරිදි ගබඩාවේ තොග ගබඩා කර තබා ගැනීම. ඒ වගේම ගබඩාවෙන් අවශ්‍ය වේලාවට අවශ්‍ය ප්‍රමාණයට ද්‍රව්‍ය නිකුත් කිරීම සහ ඒවා මිල කිරීම. මෙන්න මේ ක්‍රියාදාමය කාර්යක්ෂමව සිදු කිරීම අපි කියනවා ද්‍රව්‍ය ගබඩා පාලනය කියලා. ගබඩාවට ලැබුණු ද්‍රව්‍ය, දැන් ගබඩාව විසින් බාරගත් ද්‍රව්‍ය නිසියාකාරව වාර්තා කිරීම, ඒවා නිසියාකාරව ගබඩා කර තබා ගැනීම, ද්‍රව්‍ය අවශ්‍යතාවයන්ට අනුව ද්‍රව්‍ය නිකුත් කිරීම සහ ඒවායේ මිල ගණන් පිළිල කිරීම. මේ සියල්ල අපි කියනවා ද්‍රව්‍ය පිරිවැය පාලනට අයිති කාර්යයන්. ද්‍රව්‍ය ගබඩා පාලනට අයිති කාර්යයන්. මෙතෙන්දී ඊට අමතරව ආයතනයක් හැම වෙලාවෙම උත්සාහ කරන්නට ඕනි ප්‍රශස්ත මට්ටමක තොග පවත්වාගෙන යාමට. ප්‍රශස්ත මට්ටමක තොග පවත්වාගෙන යාම කියලා කියන්නේ වැඩිත් නොවන අඩුත් නොවන තොගයක් පවත්වාගෙන යා යුතුයි. අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් තොග තබා ගැනීමත් යහපත් දෙයක් නෙවෙයි. අවශ්‍යතාවයන්ට අඩුවෙන් තොග පවත්වාගෙන යාමත් යහපත් දෙයක් නෙවෙයි. මේ නිසා ප්‍රශස්ත තොගයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන යම් යම් ශිල්පීය ක්‍රම භාවිතා කිරීමක් කරන්න ඕනේ. මේ ප්‍රශස්ත තොගයක් පවත්වාගෙන යාම සඳහා භාවිතා කරන ශිල්පීය ක්‍රම අතර ඉතා ජනප්‍රිය ශිල්පීය ක්‍රමයක් අපි සලකනවා තොග මට්ටම් පවත්වාගෙන යාමේ ශිල්පීය ක්‍රමය. මේ තොග මට්ටම් පවත්වාගෙන යාම සඳහා ඒ සඳහා අවශ්‍ය කරන තොග මට්ටම් තියෙනවා. ආර්ථික යනෝම් ප්‍රමාණය, ඒ වගේම යල් යනෝම් මට්ටම, අවම තොග මට්ටම, උපරිම තොග මට්ටම, සාමාන්‍ය තොග මට්ටම කියලා තොග මට්ටම් පවත්වාගෙන යාමේ ක්‍රියාදාමයේදී අපට හමු වන විවිධ මට්ටම් තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කිරීමක් කරන්න ඕනේ. උතර මේ අනුව ද්‍රව්‍ය ගබඩා පාලනයේදී ලැබුණු ද්‍රව්‍ය වාර්තා කර තබා ගැනීම, ලැබුණු ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීම, ලැබුණු ද්‍රව්‍ය නිකුත් කිරීම සහ ප්‍රශස්ත තොගයක් පවත්වා ගැනීමේ අරමුණින් තොග මට්ටම් පවත්වාගෙන යාම කියන දේවල් කාර්යක්ෂමව සිදු කිරීම තමයි ද්‍රව්‍ය ගබඩා පාලනය කියලා අපි හඳුන්වන්නේ. මේ බලන්න ගබඩා අංශය විසින් ගබඩාවට ලැබුණු ද්‍රව්‍ය නිසි පරිදි වාර්තා තබා ගැනීමත්, නිසි පරිදි ගබඩා කර තබා ගැනීමත්, ගබඩාවෙන් ද්‍රව්‍ය නිකුත් කිරීමේදී ඒවා මිල කිරීමත් සිදු කරනවා. ඒ වගේම තොග පට්ටම් පාලනයේදී විවිධ ශිල්පීය ක්‍රම අනුගමනය කිරීමත් මෙහිදී සිදු කරනවා. ඒතර මේ දේවල් තමයි අපි මේ යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර නිසි ද්‍රව්‍ය ගබඩා පාලනයක් තියෙන ව්‍යාපාරයක ද්‍රව්‍ය ලබා ගැනීම හරියාකාරව වාර්තා වෙන්න ඕනි. ද්‍රව්‍ය ගබඩා කිරීම හරියාකාරට සිදු වෙන්න ඕනි. ද්‍රව්‍ය නිකුත් කිරීම හරියාකාරට සිද්ධ වෙන්න ඕනි. ඒවා මිල කිරීම නිසියාකාරව සිද්ධ වෙන්න ඕනි. ඒ වගේම තොග මට්ටම් පවත්වාගෙන යාම නිසියාකාරයෙන් සිද්ධ වෙන්න ඕනේ. ඔය සියල්ල හරියාකාරව සිදු වෙනවා නම්, කාර්යක්ෂමව සිදු වෙනවා නම් අපි කියනවා එතන මනා ද්‍රව්‍ය ගබඩා පාලනයක් තිබෙනවායි කියන එක. ඒතර මේ ගබඩා පාලනයේදී අපිට වැදගත් වන ප්‍රධාන ලිය කියවිලි කිහිපයක් තියෙනවා. ඒකට මතක ඇති මිලට ගැනීම පාලනයේදී භාවිතා කළා අපි ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය. ඒක ඇත්තම ගබඩා පාලනයට අදාළ වෙනවා.
මොකද ඒක ලැබීම වගේම ඉල්ලීමක් වෙනකොට නිකුත් කිරීම කරන්න එක පදනම් කරන්නේ. ගැනුම් අධ්‍යාචන පත්‍රය, ගැනුම් මැනෝම, ගැනුම් ඉන්වොයිස් එක, භාණ්ඩ භාර දීමේ තුණ්ඩු වගේ ලියවිලි අපි කතා කළා. මිලට ගැනීම පාලනයට අයිති ලියකියවිලි වශයෙන්. ඒ වගේම ද්‍රව්‍ය ගබඩා පාලනයේදී වැදගත් වන ප්‍රධානම ලේඛන දෙකක් තියෙනවා. එකක් අපි කියනවා රාක්ක පත්‍රය, ඒක අපි ඉංග්‍රීසියෙන් කියනවා බින් කාඩ් කියලා. ඉතාමත් වැදගත් ලේඛනයක් රාක්ක පත්‍රය කියන එක. මොකද මේ රාක්ක පත්‍රයක් කියලා කියන්නේ? රාක්ක පත්‍රය ළමයි ගබඩාවක ද්‍රව්‍ය අසුරා තබන්නේ රාක්කවල. ගබඩාවක් ගියාම අපි දකින්න පුළුවන් විවිධාකාර රාක්ක තියෙනවා. මේ රාක්කවල තමයි ද්‍රව්‍ය අසුරා තබන්නේ. භාණ්ඩයේ ස්වභාවය අනුව ලොකු රාක්ක, පොඩි රාක්ක ආදී වශයෙන් රාක්ක තියෙනවා. ඒතර නිසි ගබඩාකරණයක් තියෙන ව්‍යාපාරයක මේ රාක්ක ක්‍රමානුකූලව තියෙන්න ඕනේ. ඒවැ ක්‍රමානුකූලව ද්‍රව්‍ය තැන්පත් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම මේ හැම රාක්කයක් අසලම දැන් මේ රාක්කවල දක්වන්නේ ඒ රාක්ක අංක තියෙනවා. රාක්ක අංක 1 2 3 4 ආදී වශයෙන්. ඒ එක රාක්කයක් තුළ තිබෙන එකම වර්ගයක භාණ්ඩ පමණයි. රාක්ක අංක 1 තියෙන එක සමාන වර්ගයේ ද්‍රව්‍යයක්. රාක්ක අංක 2 තියෙන තවත් සමාන වර්ගයේ ද්‍රව්‍යයක්. මොකද ඒ ද්‍රව්‍ය නිසියාකාරයෙන් ගබඩා කිරීම නොකළොත් ද්‍රව්‍ය ආපසු ලබා ගැනීම හඳුනා ගැනීම අපහසු වෙනවා. නිසා ද්‍රව්‍ය ගබඩාව තුළ පැහැදිලිව පේන්න තියෙන්නට ඕනි. ඒ රාක්කවල වෙනම අසුරා තබන්න ඕනි. එක රාක්කයක එක වර්ගයක පමණක් ද්‍රව්‍ය ඇතුළත් කරන්න ඕනි. මෙතින්දී සියල්ල ඒ ආකාරයෙන් සිදුවන අතරම ඔය හැම රාක්කයක් අසලම සෑම රාක්කයක් අසලම මේ ආකාරයට මෙහෙම රාක්ක තියෙනවා කියමුකෝ. එතන මේ හැම රාක්කයක් අසලම මෙහෙම තුණ්ඩුවක් හදනවා. එල්ලනවා. ඒ රාක්කයේ තුල තිබෙන ද්‍රව්‍ය සම්බන්ධ විස්තර ඇතුළත් කළ පොඩි පත්‍රිකාවක් එමෙතන ලේඛනයක් සකස් කරනවා. අනේ ලේඛනයට අපි කියනවා රාක්ක පත්‍රය කියලා. රාක්කයේ අසල එල්ලා තබන පත්‍රිකාව. ඒක මොනවද තියෙන්නේ? මේ රාක්ක පත්‍රයක ඇතුළත් වෙනවා ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රධාන මූලික විස්තරයි. රාක්කල ඒ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලැබුණු ඒකක සංඛ්‍යාවයි, නිකුත් කළ ඒකක සංඛ්‍යාවයි, ඉතිරි ඒකක සංඛ්‍යාවයි. මේ රාක්ක පත්‍රය තුළ තිබෙනවා දෙවිධයක විස්තර. එකක් තමයි ද්‍රව්‍යයන්ගේ විස්තර. ඒ ද්‍රව්‍ය රාක්කයේ තිබෙන ද්‍රව්‍ය වර්ගය, ද්‍රව්‍ය සංකේත අංකය, රාක්ක අංකය. ඒ වගේ මේ ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපි ඉදිරියට කතා කරනවා තොග මට්ටම්. මේ ද්‍රව්‍යයේ යලි යන මට්ටම කීයද? අවම තොග මට්ටම කීයද? උපරිම තොග මට්ටම කීයද? සාමාන්‍ය තොග මට්ටම කීයද? ඒ වගේ විස්තරක් තියෙනවා. අපි ඒව ගැන තව මොහොතෙන් කතා කරමු. ඊළඟට තිබෙනවා මේ තුල තිබෙනවා ඊළඟට ද්‍රව්‍ය සම්බන්ධයෙන් එක් එක් දිනයන්ට අදාළව මේ රාක්කල ලැබුණු ඒකක, ලැබීම් ඒකක, නිකුත් කිරීම ඒකක සහ ඉතිරි ශේෂ ඒකක. හැම ලැබුණු අවස්ථාවකදී හැම නිකුත් කිරීම අවස්ථාවකම ඒකක සංඛ්‍යාවේ චලනය සඳහන් කරන්න ඕනේ. රුපියල් වටිනාකම් නැහැ. ඒකක සංඛ්‍යාව ලැබීම් ඒකක සංඛ්‍යාව කීයද? නිකුත් කළ ඒකක සංඛ්‍යාවකදී යන ඉතිරි ශේෂය කීයද? ඒතර මේ අනුව රාක්කල ලැබුණු ඒකක සංඛ්‍යාව, නිකුත් කළ ඒකක සංඛ්‍යාව, ඉතිරි ඒකක සංඛ්‍යාව සඳහන් කරමින් රාක්කයේ අසල එල්ලා තබන පත්‍රිකාවට අපි කියනවා මොකද්ද? රාක්ක පත්‍රය නැත්නම් බින් කාඩ් එක කියලා. මේ බලන්න. රාක්ක පත්‍රය යනු කිසියම් ද්‍රව්‍යයකින් ගබඩාවට ලැබුණු ප්‍රමාණයත්, එම ද්‍රව්‍ය ගබඩාව නිකුත් කළ ප්‍රමාණයත්, කිසියම් දිනකට ගබඩාව ඉතිරි ප්‍රමාණයත් ඒකක වශයෙන් දැක්වෙන ප්‍රකාශනයකි. තවද රාක්ක පත්‍රයක පාසඳාන් තොරතුරු පවතී. භාණ්ඩ පිළිබඳ විස්තර, ද්‍රව්‍ය සංකේත අංකය, ද්‍රව්‍ය වර්ගය ආදී විස්තර, බින් කාඩ් පතේ අංකය, රාක්ක පත්‍රයේ අංකය, උපරිම තොග මට්ටම ඒකක, අවම තොග මට්ටම, යලි යන මට්ටම, යලි යන ප්‍රමාණය, ද්‍රව්‍ය ලැබීම ඒකක, නිකුත් කිරීම ඒකක, ඉතිරි ශේෂ ඒකක. බින් පත්‍රය හෙවත් රාක්ක පත්‍රයේ ගබඩාවේ ද්‍රව්‍ය අසුරා තබන ස්ථානය තුලම එල්ලා තබනු ලබයි. හරි නේද? ඒතර මේ රාක්ක පත්‍රයක මෙන්න මෙහෙම ස්වරූපයක් තියෙනවා. හැඩතලයේ මෙහෙමයි රාක්ක පත්‍රය. ඒ උඩ තියෙනවා මම කර පොදු විස්තර. ද්‍රව්‍ය වර්ගය සඳහන් කරන ස්ථානයක් තියෙනවා. සංකේත අංක දාන තැනක් තියෙනවා. යලි යන මට්ටම, යලි යන ප්‍රමාණය, බින් කාඩ් පතේ අංකය, උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, ඒ වගේම ගබඩාවේ ලෙජර් පිටු අංකය, මේ ද්‍රව්‍ය සම්බන්ධ පිටු අංකය, ඒ ඔක්කොම පොදු විස්තර ටික තියෙනවා. වැදගත් ඊළඟ විස්තරය ලැබීම් නිකුත් කිරීම ශේෂය. එක් එක් දින යටතේ. දිනේ පොදුවේ අපි හදනවා. ලැබීමේදී භාවිතා කරන ලියවිල්ල මොකද්ද? GR එක. නැත්නම් ද්‍රව්‍ය ලැබීම් පත්‍රයේ අංකය දාන තීරුවක් තියෙනවා, ප්‍රමාණය තියෙනවා.
නිකුත් කිරීමේදී ප්‍රධාන ලියවිල්ල මොකද්ද? ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රංකය MRN එක material requisition note නේද? ඒකේ අංකය දානවා ප්‍රමාණය දානවා. ඉතිරි ශේෂය දානවා ප්‍රමාණය. වෙනත් තොරතුරු තිබෙනවා විශේෂ තොරතුරක් තියෙනවා ඒක සඳහන් කරනවා වෙනම. මෙන්න මේ ආකාරයට රාක්ක පත්‍රයක් පිළිල කරන්න පුළුවන්. මේ රාක්ක පත්‍රය ගබඩා භාරකරු විසින් පිළිල කළ යුතුයි. රාක්කය අසල රාක්කයට භාණ්ඩ ඇතුළත් කර හැම වෙලාවකම ලැබීමක් වශයෙන් ලියන්න ඕනේ. රාක්කෙන් ගබඩාව ඉවත් කර හැම වෙලාවකම නිකුත් කිරීමක් වශයෙන් ලියන්න ඕනේ. ඒ වගේම හැම ලැබීමකම හැම නිකුත් කිරීමකම අනතුරුව ශේෂය ඉතිරි ශේෂය වාර්තා කරන්නත් ඕනේ. භෞතික තොග ප්‍රමාණය මේ රාක්ක පත්‍රයේ සඳහන් වෙන්න ඕනේ. ඒ අනුව දැන් ගබඩා භාරකරු ගබඩාව තුළ නිතර සක්මන් කිරීමක් කරනකොට එයා නිතරම එක එක රාක්ක පත්‍ර බලමින් යන්නේ. බලනවා මේ රාක්ක පත්‍රයේ තියෙන ඒකක සංඛ්‍යාවට පේනවා ඒතකොට. රාක්කයේ තුළ තිබෙන ද්‍රව්‍ය ගැන විස්තරය කෙටියෙන් බිඳලා තියෙනවා. මේකේ කොච්චර ලැබිලා තියෙනවද කොච්චර නිකුත් කළා දැන් කීයක් තියෙනවද කියන එක. අමුතුවෙන් ගණනවල ඉන්න අවශ්‍ය නැහැ. හරිනේද? මේක ගබඩා පාලනයේදී ඉතාමත් වැදගත් ලියවිල්ලක්. ගබඩා පාලනයේදී භාවිතා කරන ප්‍රධාන ලියවිලි අතර එකක් තමයි රාක්ක පත්‍රය හෙවත් බින් කාඩ් එක කියලා කියන්නේ. පැහැදිලිනේ? ගබඩාවේ එක රාක්කයට ලැබුණු භාණ්ඩ පිළිබඳ විස්තර අඩංගු ලියවිල්ල. රාක්කයට ලැබුණු භාණ්ඩ වර්ගය ලැබීම ඒකක නිකුත් කිරීම ඒකක ශේෂයට අමතරව රාක්කයේ තිබෙන භාණ්ඩ ද්‍රව්‍ය විස්තර සඳහන් වන ලියවිල්ල අපි කියන මොකද්ද? ලේඛනය අපි කියනවා රාක්ක පත්‍රය. පැහැදිලිද? රාක්ක පත්‍රයේ හැඩතලය මේ වගේ අපි පුංචි අභ්‍යාසයක් ඒ සම්බන්ධයෙන් කරමු. අභ්‍යාසංග 5ක් කියලා අපි ගමු මේ ද්‍රව්‍ය පිළිවෙල පාලනයේ පාඩමේ 5 වෙනි අභ්‍යාසය. තස්මී වෙළඳ ව්‍යාපාරයේ 2020 මාර්තු 31 දිනෙන් අවසන් මාසයේ M.01 කියන ද්‍රව්‍යයට අදාළව ලැබීම් නිකුත් කිරීම හා තොරතුරු මෙහෙමයි. දිනය විස්තරය අංකය ප්‍රමාණය. දින 2020 මාර්තු 1 ආරම්භක ස්තෝගයක් තියෙනවා ඒකක 200ක්. මාර්තු 2 ගැනුම් GRN අංක 101 ඒකක 600ක්. මාර්තු 5 නිකුත් කිරීම MRN අංක 20 ඒකක 400ක්. මාර්තු 10 ගැනුම් GRN අංක 102 එකක 1600ක්. මාර්තු 15 නිකුත් කිරීම MRN අංක 21 එකක 800ක්. මාර්තු 20 නිකුත් කිරීම MRN අංක 22 800ක්. මාර්තු 25 ගැනුම් GRN අංක 103 1200ක්. මාර්තු 30 නිකුත් කිරීම MRN අංක 23 800ක්. හරි නේද? හරි. අවශ්‍ය වන්නේ රාක්ක පත්‍රයේ පිළිල කිරීමක්. හරි නේද? හා. දැන් අපි එහෙමනම් මේ තොරතුරු ආධාරයෙන් අපි රාක්ක පත්‍රයේ පිළිල කිරීමක් කරමු. දැන් මේ අණු අංක GRN අංක MRN අංක දෙන්නේ එක ද්‍රව්‍යයක් සම්බන්ධ නිසා මේ අණු අංක එක පෙළට වෙන සමහරක් විට ද්‍රව්‍ය වර්ග කිහිපයක් දෙනකොට එක් එක් ද්‍රව්‍ය සම්බන්ධයෙන් අණු අංක වෙනස් වෙන්න පුළුවන්. හරියට එක පෙළටම ලැබීමක් සිදු වෙන්නත් පුළුවන්. හොඳයි. මේ විදිහට බින් කාඩ් පත රෝල් කරගන්න මේ උඩ තියෙන විස්තර හැම අභ්‍යාසයකම අදාළ නොවෙන්න පුළුවන්. මම පළවෙනි ගාන නිසා දාන්නම්. ඒවා අභ්‍යාසයක තිබුණොත් විතරක් දාන්න. මේ කොටස නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ යට කොටස. රාක්ක පත්‍රය, ද්‍රව්‍ය වර්ගයේ සංකේත අංකය, යලි යනුම් ප්‍රමාණය, ගබඩා ලෙජර් පිටුව, බින් කාඩ් අංකය, උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, යලි යනුම් මට්ටම. මේ විස්තර තිබුණොත් අපි මේ සඳහන් කරන්න පුළුවන්. මේ කොටස අවශ්‍යයි මේ භෞතික තොග ඒකක සංඛ්‍යාව දක්වන කොටස. දිනය ලැබීම් GRN නැත්නම් ද්‍රව්‍ය ලැබීම් පත අංකය ප්‍රමාණය. නිකුත් කිරීම MRN නැත්නම් ද්‍රව්‍ය අධ්‍යාචන පත අංකය ප්‍රමාණය ශේෂය. ප්‍රමාණය වෙනත් තොරතුරු තිබුණොත් කමන්නේ නැතිවුණත් කමන්නේ හැම තීරුවක් තියෙන එක හොඳයි. දැන් බලන්න මේ ගාන කියන විදිහට තස්මී වෙළඳ ව්‍යාපාරයේ 2020 මාර්තු 31 දින අවසන් මාසයේ M.01 ද්‍රව්‍යයට අදාළ නම් ද්‍රව්‍ය වර්ගය අපිට කියන්න පුළුවන් මෙහෙම M.01 නේද? ලැබීම් ගෙවීම් විස්තර මෙහෙම දෙනවා. විස්තරේ මාර්තු 1 දිනේ නේද? මාර්තු 1 කියලා අපි දානවා මාර්තු 1 නැත්නම් සම්පූර්ණ දිනේ දාන්න පුළුවන්. ආරම්භක තොග ඒකක 200යි. ලැබීමක් නෙමෙයි නිකුත් කිරීමනේ ආරම්භක තොග ශේෂ ඒකක 200ක් තියෙනවානේ. ප්‍රමාණය 200යි. හරි නේද? හොඳයි. ඊට පස්සේ තියෙනවා මාර්තු 2 ගැනුම් තියෙනවා GR අංක 101. මාර්තු 2 ගැනුම් GR අංක 101 ප්‍රමාණය 600ක් තියෙනවා නේද? ප්‍රමාණය 600 ඔක්කොම ඒකක වලින් තියෙන්නේ. ඒකක. දැන් උතර ශේෂය කලින් 207ම දැන් 600ක් ලැබුණා දැන් ශේෂය කීයද නම් 800යි. 800ක් තියෙනවා ඒකක. පැහැදිලිද? හොඳයි. ඊළඟට තියෙනවා ආපහු මාර්තු 5 දිනය
නිකුත් කිරීමක් තියෙනවා MR අංක 20. නිකුත් කිරීම MR අංක 20 400ක් ප්‍රමාණය 400ක්. දැන් එනම් කීයද බලන්න ශේෂය 800ක් කලින් දවසේ තිබුණා දැන් නිකුත් කිරීමක් කළානේ. දැන් අඩු වෙනවා නේද? නිකුත් හැම ලැබීමකදී ශේෂය එකතු වෙනවා වැඩි වෙනවා. හැම නිකුත් කිරීමකදී ශේෂය අඩු වෙනවා. ඒතර 800න් 400ක් ගියම 400යි. හරිද? ඊළඟ දිනේ මාර්තු 10 ගැනුම් GR අංක 102 ඒකක සංඛ්‍යාව 1600ක් තියෙනවා නේද? 1600ක් ලැබිලා තියෙනවා එම් ද්‍රව්‍ය සම්බන්ධයෙන්. તો දැන් ශේෂ කීයද බලන්න 400ක් තිබුණා කලින් දවසේ. දැන් 1600ක් ලැබුණා. ඒතර ඔක්කොම ශේෂය 2000යි. ශේෂය 2000 එකක නේද? ඊළඟ දිනේ මාර්තු 15 නිකුත් කිරීමක් MR අංක 21. දිනේ මාර්තු 15 නිකුත් කිරීමක් MR අංක 21 ඒකක සංඛ්‍යා 800ක් නිකුත් කරලා තියෙනවා. දැන් එන ශේෂය කීයද? 2000ක් තිබුණ පෙර දිනේ 800 නිකුත් කළාම දැන් ශේෂය 1200යි. දිනේ මාර්තු 20 නැවත නිකුත් කිරීමක් තියෙනවා MR අංක 22. MR අංක 22 නිකුත් කිරීමක් තියෙනවා කීයද? 800ක්. නැවත 800ක් නිකුත් කරනවා. ඒතර 1200 800ක් ගියම කී දැන් ශේෂය 400යි. ශේෂය 400යි නේද? ඊළඟ දිනේ මාර්තු 25 ලැබීමක් තියෙනවා GR අංක 103 1200ක් ලැබිලා තියෙනවා. તો දැන් ශේෂය කීයද? කලින් දවසේ 400යි 1200 ලැබුණා නම් දැන් 1600යි. ඊළඟ දිනේ මාර්තු 30 නිකුත් කිරීමක් තියෙනවා MR අංක 23 800ක් තියෙනවා. 1600න් 800 ගියාම උත්තරේ කීයද? 800යි. ඔන්න ඔය විදිහට තමයි රාක්ක පත්‍රය සම්පූර්ණ කිරීමක් කරන්නේ. එතකොට අපි කියන ප්‍රමාණය මාර්තු 30 වෙනිදා ගබඩාවේ මේ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගබඩාවේ රාක්ක ඉතිරිලා තියෙන එක කීයද? 800ක්. එතකොට ලැබීම් තියෙනවා නිකුත් කිරීම තියෙනවා ශේෂය දැක්වෙනවා. මේ ලැබීම් නිකුත් කිරීම ශේෂය ඒකක වශයෙන් දැක්වෙන පත්‍රිකාව තමයි මොකද්ද? රාක්ක පත්‍ර නැත්නම් බින් කාඩ් කියලා අපි කියන්නේ. මේ ගබඩා පාලනයේ භාවිතා කරන එක ලියවිල්ල. පැහැදිලි නේද? හොඳයි. ගබඩා පාලනයේදී වැදගත් වන ඊළඟ ලේඛනය කතා කරමු. ඒ තමයි ගබඩා ලෙජරය. අපිට මේක අලුත්ම දෙයක් වෙන්නත් බෑ. අපි මීට කලින් කතා කරලා තිබෙනවා. තොග පාඩමේදී ගබඩා ලෙජරයක් කියන්නේ මොකක්ද? ගබඩා ලෙජරයක් කියන්නේ ළමයි යම් ගබඩාවේ පවතින එක් එක් ද්‍රව්‍යයන්ට අදාළව මේක හදන්නේ. ඒ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගබඩාවට ලැබුණු ප්‍රමාණය, ගබඩාවෙන් නිකුත් කළ ප්‍රමාණය, ගබඩාවේ පවතින ඉතිරි ශේෂය ඒකක හා මූල්‍ය වටිනාකම් යන දෙකම සඳහන් වන පත්‍රිකාව. ගබඩා රාක්ක පත්‍රය අපි දාන්නේ ඒකක සංඛ්‍යාව විතරයිනේ. ගබඩා ලෙජර් එක ඒකක සංඛ්‍යාවත් ඇතුළත් කරනවා. ඒ වගේම මූල්‍ය වටිනාකමත් ඇතුළත් කරනවා. අර අනිත් විස්තර පොදුවේ දානවා. තොග සම්බන්ධයෙන් ද්‍රව්‍ය සම්බන්ධයෙන් පවතින ද්‍රව්‍ය සංකේත අංකය, ද්‍රව්‍ය වර්ගය, උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම ඒවා ඒ ආකාරයෙන්ම සඳහන් වෙනවා. අගයන් දැක්වීමේදී ඒකක සංඛ්‍යාවක් දැක්වෙනවා, මූල්‍ය වටිනාකමක් දැක්වෙනවා. ඒ ආකාරයට සකස් කරන වාර්තාව අපි කියනවා ගබඩා ලෙජරේ නැත්නම් තොග ලෙජරේ කියලා. ඒ වගේම මෙතෙන්දී මතක තියාගන්න දැන් ගබඩාවෙන් තොග නිකුත් කරනකොට ඒ නිකුත් කරන තොගේට යම්කිසි මිලක් සඳහන් වෙන්න ඕනේ. පිරිවැය මිලක් සඳහන් කරන්න ඕනේ. දැන් මේ සඳහා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතියංක 2 ඉදිරිපත් කරලා තියෙන මිල ක්‍රම දෙකක්. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ මිල ක්‍රමේ නොත් 54 ක්‍රමය. අනික බර තැබූ සාමාන්‍ය පිරිවැය ක්‍රමේ හෙවත් WAC ක්‍රමය. ඒ මිල ක්‍රම දෙකෙන් එකකට අනුව තමයි ගබඩාවෙන් ද්‍රව්‍ය නිකුත් කරනකොට ඒ නිකුත් කළ ද්‍රව්‍යයේ පිරිවැය මිල ලකුණු කිරීම කරන්නේ. උතර මේ අනුව ගබඩා ලෙජරයක් කියලා කියන්නේ මේ බලන්න ගබඩා ලෙජරයක් කියනු ද්‍රව්‍ය ලැබීම් ද්‍රව්‍ය නිකුත් කිරීම ශේෂය ඒකක සහ වටිනාකම් සමග දැක්වෙන ලේඛනය අපි කියනවා ගබඩා ලෙජරයක් කියලා. ගබඩා ලෙජරේ සෑදීම සඳහා තොරතුරු ලබා ගන්න බහන් ලැබීම් පත්‍රය හෙවත් GR එකකින් ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රය හෙවත් ද්‍රව්‍ය MR එකකින් ඊට අමතරව ද්‍රව්‍ය ආපසු යැවීමක් සිදු කිරීමක් කරා නම් ද්‍රව්‍ය මාරු කිරීමක් සිදු කරා නම් ඒ
ද්‍රව්‍ය ආපසු යවුම් පත්‍රය, ද්‍රව්‍ය මාරු කිරීම පත්‍රය යන ආදී ඒවා ලියවිලි ආධාරයෙන් තමයි අපි ගබඩා ලෙජරයක් සෑදීම කරන්නේ. ඒ වගේම ද්‍රව්‍ය ගබඩාවේ නිකුත් කිරීම දේවල් මිල කිරීමට යොදා ගන්නා මිල ක්‍රම දෙකක් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2 සඳහන් වෙනවා. ඒ තමයි FIFO ක්‍රමය සහ WAC ක්‍රමය. මේ ක්‍රම දෙක එකකට අනුව තමයි ගබඩා ලෙජරේ සෑදීම කිරීම කරන්න ඕනේ. ගබඩා ලෙජරේක ආකෘතියක් අපි ගත්තොත් මිට කලින් පුතන්න දෙයක් මේක අර පොදු විස්තර උඩින් තියෙනවා. ද්‍රව්‍ය වර්ගයේ සංකේත අංකයේ යලි යන මට්ටම, යලෙන ප්‍රමාණය, මිල කිරීමේ ක්‍රමය, උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, සාමාන්‍ය තොග මට්ටම, රාක්‍ය අංකය, අදාළ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගබඩා ලෙජර් පිටුවේ අංකය. ප්‍රධාන ශීර්ෂ තමයි ලැබීම් දිනය පොදු වෙන්නේ. ලැබීම් නිකුත් කිරීම ශේෂය. ලැබීමට GRN අංකය දාන්න පුළුවන්. ප්‍රමාණය ඒකකයක මිල වටිනාකම. නිකුත් කිරීම MRN ද්‍රව්‍ය අධ්‍යාචන පත් අංකයේ ප්‍රමාණය ඒකකයක මිල වටිනාකම. ශේෂ තීරුවේ ප්‍රමාණය ඒකක මිල වටිනාකම. මේ ආකාරයට අපේ ගබඩා ලෙජරේක ආකෘතියක් හදාගන්න පුළුවන්. අපි ගබඩා ලෙජරයක් පිළිල කිරීම ගැන කතා කරන්නේ ද්‍රව්‍ය නිකුතු පාලනයේදී. මොකද මේකේ ලැබීම් කොටස වගේම නිකුත් කිරීමක් තියෙනවා. නිකුත් කිරීමේ මිල ක්‍රමය ඉන්නේ FIFO ක්‍රමයට සහ බරතැබූ සාමාන්‍ය ක්‍රමයට. ඒ ගැන අපි කතා කරන ද්‍රව්‍ය නිකුතු පාලනයේදී. නිසා අපි මේ දෙක එකට ඒකාබද්ධ කිරීමක් තියෙනවා. ගබඩා ලෙජරේ ද්‍රව්‍ය ගබඩා පාලනයේ ලියවිල්ලක් වගේම ද්‍රව්‍ය නිකුතු පාලනයේ ලියවිල්ලක්. අපි නිකුතු පාලනයේ මිල ක්‍රම ගැන කතා කිරීමෙන් අනතුරුව ගබඩා ලෙජරේක ගණතුරු වාර්තා කරන ආකාරය අධ්‍යයනය කරමු. නමුත් දැනටමත් දැන් ගබඩා පාලනයේදී වැදගත් වන ලියවිලි දෙකක් අපි හඳුනාගත් එකක් රාක්ක පත්‍රය, නැත්නම් බින් කාඩ් එක, අනික තමයි ගබඩා ලෙජරය. පැහැදිලිද? හොඳයි. ඒ වගේම මම ඔයාලට ගබඩා පාලනයේදී කිව්වා ගබඩා පාලනයේදී හැම වෙලාවෙම නිසි ගබඩා පාලනයක් තියෙන ව්‍යාපාරයක්, නිසි තොග පාලනයක් තියෙන ව්‍යාපාරයක දකින්න පුළුවන් දෙයක් තමයි ප්‍රශස්ත මට්ටමේ තොග පවත්වාගෙන යාම. හොඳම මට්ටමක තොග පවත්වාගෙන යාම. මේ සඳහා අපි භාවිතා කරන විවිධ තොග මට්ටම් වගේම තව එක විශේෂ කාරණයක් ආර්ථික අණුම් ප්‍රමාණය. ආර්ථික අණුම් ප්‍රමාණය කියන කාරණය. හරි නේද? අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ ගබඩා පාලනයේදී නැත්නම් තොග පාලනයේදී වැදගත් වන වැදගත් ඉලක්කමක් තමයි වැදගත් සාධකයක් තමයි ආර්ථික අණුම් ප්‍රමාණය කියන එක. economic order quantity කියන එක ආර්ථික අණුම් ප්‍රමාණය අපි කෙටියෙන් කියනවා EOQ කියලා. EOQ. මොකද්ද මේ ආර්ථික අණුම් ප්‍රමාණය කියලා කියන්නේ? දැන් ළමයි ව්‍යාපාරයක තොග සම්බන්ධයෙන් දරන්නට සිදුවන වියදම් කිහිපයක් තියෙනවා. දැන් ව්‍යාපාරයට අවශ්‍ය කරන තොගය මිලට ගැනීමට දැරීමට සිදුවන පිරිවැය එකක්. තොග පිරිවැයනේ. මේ තොග පිරිවැයට අමතරව මේ තොග සම්බන්ධයෙන් දැරීමට සිදුවන තව වියදම් දෙවර්ගයක් තියෙනවා. එකක් අපි කියනවා තොග ලබා ගැනීමේ පිරිවැය, අනික අපි කියනවා තොග පවත්වාගෙන යාමේ පිරිවැය කියලා. තොග ලබා ගැනීමේ පිරිවැය, අනික තොග පවත්වාගෙන යාමේ පිරිවැය. අපි දෙවනුව කතා කරමු මොනවද මේ තොග ලබා ගැනීමේ පිරිවැය, මොනවද තොග පවත්වා ගැනීමේ පිරිවැය කියලා. දැන් ව්‍යාපාරයකට තොගයක් මිලදී ගන්නා විටකදී තොග ලබා ගැනීමේ පිරිවැයත් ඇති වෙනවා, තොග පවත්වාගෙන යාමේ පිරිවැයත් ඇති වෙනවාමයි. මෙතෙන්දී මේ ආර්ථික අණුම් ප්‍රමාණය කියලා කියන්නේ මේ තොග ලබා ගැනීමේ පිරිවැයත් ඒ වගේම තොග පවත්වා ගැනීමේ පිරිවැයත් අවම කරන ආකාරයට වරකට ඇනෝම් කළ යුතු හොඳම ඒකක ප්‍රමාණය තමයි අපි කියන්නේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියලා. ඒ කියන්නේ ආයතනයක තොග පවත්වා ලබා ගැනීමේ පිරිවැයත් පවත්වා ගැනීමේ පිරිවැයත් කියන පිරිවැය වර්ග දෙකම අවම වන අවස්ථාවේ අවම වන ආකාරයට වරකට ඇනෝම් කළ යුතු හොඳම ඒකක ප්‍රමාණය අපි කියනවා ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියලා. මේ බලන්න ආර්ථික වශයෙන් වඩාත් ලාභදායී වන ඇනෝම් ප්‍රමාණය ආර්ථික ඇනෝම් ප්‍රමාණය වේ. එනම් තොග ලබා ගැනීමේ පිරිවැයත් හා තොග පවත්වා ගැනීමේ පිරිවැය මගින් ගොඩනැගෙන මුළු පිරිවැය අවම වන ආකාරයට වරකට ඇනෝම් කළ යුතු තොග ඒකක ප්‍රමාණය අපි කියනවා ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියලා. අපි මෙහෙම සරලව හිතමු. අපි තුමු වර්ෂයකට ඒකක ආයතන අවශ්‍ය කරන ඒකක 1000ක්. වර්ෂයකට ඒකක 1000ක් අවශ්‍යයි. ආයතන නිෂ්පාදන කටයුතු කරගෙන යාමට වර්ෂයකට අවශ්‍ය කරන ඒකක 1000ක් මම සරල උදාහරණයක්.
දැන් මේ ඒකක 10 අපට මිලට ගන්න පුළුවන් ආකාර කිහිපයකින් එකක් තමයි මේ 10ම එකපාර ගන්න පුළුවන්. ඕන්න. 10ම එකපාර ගෙනල්ලා තියා ගන්නවා. 10ම එකපාර ගෙනල්ලා තියාගත්ත කෙනෙක් මුළු අවුරුද්දම තෝක එකපාර ගත්තා. උතර විශාල ගබඩාවක් ව්‍යාපාරයට ඕන කරනවා තෝගේ තියාගන්න. විශාල තෝක ආරක්ෂණ වියදමක් කරනවා. විශාල තෝක රක්ෂණ වියදමක් කරනවා. ගබඩාව විශාල සේවක සංඛ්‍යාවක් තියාගන්න වෙනවා. ඒක අපි කියනවා තෝක පාත්වාගෙන යන්නේ පිරිවැය උතර ගොඩක් වැඩි. හැබැයි එකපාරයි තෝක ඇනෝම් කරන්නේ. එකපාරන කියන තෝර ඒ අනුව තෝක ඇනෝම් කිරීමේ පිරිවැය එකයි එකපාරයි යන්නේ. ඒ වගේම ණයවර ලිපි හදන ණයවර ලිපි එකපාරයි යන්නේ. තෝගේ ප්‍රහාණය කිරීමට එකපාරයි යන්නේ. ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට එකපාරයි යන්නේ නේද? තොර විශාල තොගයක් එකවර ගේන්න මේ 10 අපිට ගන්න පුළුවන් ක්‍රමම එකපාරම ගේන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ 10 මෙහෙම විදිහට ගේන්න. 500 දෙකක් 500 වගේන් දෙපාරකට 10 ගේන්න පුළුවන්. එහෙම නැත්නම් 250 ගානේ හතර වතාවකට ගේන්න පුළුවන් මේ 10. එහෙම නැත්නම් 200 ගානේ පස් වතාවකට ගේන්න පුළුවන් මේ 10. එහෙමත් නැත්නම් 100 ගානේ 10 වතාවකට ගේන්න පුළුවන් මේ 10. එහෙම නැත්නම් 50 ගානේ 20 වතාවකට ගේන්න පුළුවන් මේ 10. ඔහොම ගේන්න පුළුවන් අපේ තොග අවශ්‍යතාවය අවුරුද්දට එක 10යි. ඔය 10 අපිට ගේන්න පුළුවන් ওই විදිහට. මේ මුල ටික අපි කියන්න පුළුවන් විශාල තොගයක් එකපාර ගෙනීම. යටහරියටම කුඩා තොග වැඩි වාර ගණනක් ගෙනීම. ඒතර ආර්ථිකය දැන් මෙහෙම කරනකොට මේ අපේ අවශ්‍යතාවය 10නේ. හැම අවස්ථාවකම අපි ගේන්නේ එකක 10ක් නේද කොහොම හරි වාර්ෂික ද්‍රව්‍ය අවශ්‍යතාවය 10යි. ඒ 10 අපිට මිලට ගන්න පුළුවන් ආකාර මම ඔය කිව්වේ. උතර මෙතෙන්දී මේ කවර ආකාරයට ද්‍රව්‍ය ගත්තත් තොග ලබා ගැනීමේ පිරිවැය පවත්වා ගැනීමේ පිරිවැය දෙකම යනවා. තොග ලබා ගැනීමේ පිරිවැය කියන්නේ තොගයක් ඇනෝම් කරලා ව්‍යාපාර ස්ථලයට ගෙනීම වෙනුවෙන් දරන වියදම්. ඇනෝම් සකස් කිරීමේ වියදම්. ණයවර ලිපි සකස් කිරීමේ වියදම්. ද්‍රව්‍ය ප්‍රවාහණය කිරීමේ වියදම්. ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ වියදම්. අන්න අපි කියන තොග ඇනෝම් කිරීමේ පිරිවැය. නැත්නම් අපි කියන තොග ලබා ගැනීමේ පිරිවැය. cost of ordering. තොග ඇනෝම් කිරීම සඳහා යන පිරිවැය. දෙක තොග පවත්වා ගැනීමේ පිරිවැය. තොග තබා ගැනීමේ පිරිවැය. cost of holding කියලා කියන්නේ ගෙනාව තොගයක් ගබඩාවේ තුල පවත්වා ගැනීම වෙනුවෙන් දරන පිරිවැය. ගබඩාව කුලී ගෙවන්න ඕනේ. ගබඩාවේ රක්ෂණ වියදම. ගබඩා සේවකින්ගේ වැටුප්. ගබඩාව නඩත්තු කිරීමේ වියදම්. තොග නාස්ති වීමෙන් ඇතිවෙන කලාප. ඒ අපි කියන තොග පවත්වා ගැනීමේ පිරිවැය. cost of holdings. උතන මෙතෙන්දී ළමයි දැන් මේ ආකාරයන්ගෙන් මේ විශාල තොගයක් එකවර ගෙනාවොත් කුඩු විශාල තොගයක් විශාල තොග වශයෙන් ගෙනාවොත් දැන් 10ක් එකපාරම 10 ගෙනොත් එකපාර ඇනෝම් කරන්න ඕනේ. එක ඇනෝමයි. එහෙම නැත්නම් 500 ගාන ගෙනාවොත් දෙපාරක් ඇනෝම් කරන්න ඕනේ. ඒ වගේ කුඩා තොග ගෙනාවොත් වරකට ගෙන භාණ්ඩ ප්‍රමාණය අඩුයි. හැබැයි තොග ඇනෝම් කිරීමේ පිරිවැය වැඩි. ඒ 20 වතාවක් ගේන්න දෙපේ. ତොර කුඩා තොග ගෙනාවොත් තොග පාත්වා ගන්න පිරිවැය අඩුයි. තොග එක පොඩ්ඩනේ ගේන විශාල ගබඩාවක් ඕනේ. විශාල සේවක සංඛ්‍යාවක් ඕනේ. විශාල රක්ෂණ වියදමක් ඕනේ. විශාල මේ නඩත්තු කිරීම වියදමක් ඕනේ නැහැ. තොග නැතිවීමේ අලාභය අඩුයි. තොග හානි වීමේ අලාභ අඩුයි. කුඩා තොගයක් නැතින ගබඩාවේ. හැබැයි තොග ඇනෝම් කිරීමේ පිරිවැය වැඩි. 20 වතාවක් දැන් ප්‍රවාහන ගාස්තු ගෙවන්න 20 වතාවක් ඇනෝම් කිරීමේ වියදම් දරන්න 20 වතාවක් ණයවර ලිපි ගෙවන්න ඕනේ 20 වතාවක් ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ වියදම් දරන්න ඕනේ. එහෙනම් මේ ටික සම්බන්ධ පැහැදිලි නේද? කුඩා තොග වශයෙන් ගෙනාවොත් තබා ගැනීමේ පිරිවැය අඩුයි. හැබැයි ඇනෝම් කිරීමේ පිරිවැය වැඩි. විශාල තොග වශයෙන් ගෙනාවොත් තබා ගැනීමේ පිරිවැය වැඩි. හැබැයි ඇනෝම් කිරීමේ පිරිවැය අඩුයි. උතර මේ අවස්ථාවන්ගේ ප්‍රශස්ත තොගය. ඒ කියන්නේ ඇනෝම් කිරීමේ පිරිවැය තබා ගැනීමේ පිරිවැය අවම වන ආකාරයට වරකට ඇනෝම් කළ යුතු හොඳම ඒකක ප්‍රමාණය. වරකට ඇනෝම් කළ යුතු තොග ඒකක ප්‍රමාණය අපි කියන මොකක්ද? ආර්ථික ඇනෝම් ප්‍රමාණය. පැහැදිලි නේද? ඉතින් ආර්ථික වශයෙන් වඩාත් ලාභදායී වන ඇනෝම් ප්‍රමාණය අපි කියන ආර්ථික ඇනෝම් ප්‍රමාණය. තවත් දෙකුත් තොග තබා ගැනීමේ පිරිවැයත් තොග ඇනෝම් පවත්වා ගැනීමේ පිරිවැයත්
තොග ලබා ගැනීම පිරිවැය පවත්වා ගැනීම පිරිවැය ඒ දෙකෙන් හැදෙන තොග මුළු පිරිවැය අවම වන ආකාරයට වරකට ඇනවුම් කළ යුතු තොග එකක ප්‍රමාණයට අපි කියනවා මොකක්ද ආර්ථික ඇනවුම් ප්‍රමාණය. පැහැදිලි නේද? එතින්දී හොඳට මතක තියාගන්න ඕනි ප්‍රධාන පිරිවැය දෙක තමයි ඇනවුම් කිරීමේ පිරිවැය තබා ගැනීමේ පිරිවැය. ඒ දෙක අවම වන ආකාරයට ඒ දෙක එකම මට්ටමට එන අවස්ථාවේදී තමයි අපි තොග වරකට ඇනවුම් කළ යුතු ඒකක සංඛ්‍යාව එන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ පිරිවැය දෙකම අවශ්‍ය හැබැයි දෙකම අවම වන ආකාරයට. ඒ දෙකෙන් සැදුම්ලත් පිරිවැය තමයි අපි කියන්නේ තොග වෙනුවෙන් දරන මුළු පිරිවැය කියලා. හරි නේද? හොඳයි. මෙතින් තොග තබා ගැනීමේ පිරිවැය නොහොත් තොග ඇනවුම් කිරීමේ පිරිවැය. cost of ordering තොගයක් ඇනවුම් කිරීමට අදාළව දරන සියලු වියදම් මේට අයත් වෙනවා. ද්‍රව්‍ය ඇනවුම් සකස් කිරීම ලන වියදම්, ණයවර ලිපි සකස් කිරීමේ වියදම්, ද්‍රව්‍ය ප්‍රවාහනට දරන වියදම්, ද්‍රව්‍ය ලැබීම් පරීක්ෂා කිරීමට දරන වියදම් මේට අයත් වෙනවා. අනික තමයි තොග ඇනවුම් කිරීම වියදම් සාමාන්‍යයෙන් ඇනවුම් කරන වාර ගණන අනුව වෙනස් වීමට යටත් වනු ලැබේ. එනම් වරකට කුඩා තොග වශයෙන් ඇනවුම් කරන්නේ නම් ඇනවුම් වාර ගාන ඉහළ යන නිසා ඇනවුම් කිරීමේ වියදම සාපේක්ෂව ඉහළ යනවා. කුඩා වශයෙන් තොග ඇනවුම් කළොත් ඇනවුම් වලට ඇනවුම් කර වාර ගාන වැඩිනේ. ඒ ඇනවුම් කිරීමේ පිරිවැය වැඩි. මේ අවස්ථාවේ ගබඩාවේ රැඳෙන තොග ප්‍රමාණය අඩු කුඩා වන නිසා තොග පවත්වා ගැනීම පිරිවැය සාපේක්ෂව අඩුයි. හරි? කුඩා තොග ගෙනාවොත් තබා ගැනීමේ පිරිවැය අඩුයි. හැබැයි ඇනවුම් කිරීමේ පිරිවැය වැඩි. අනිත් පැත්ත වරකට ඇනවුම් කරන තොග ප්‍රමාණය ඉහළ යන්නේ නම් ඇනවුම් කරන වාර ගාන එමගින් පහළ යනවා. විශාල තොගයක් ගෙනාවොත් ඇනවුම් කිරීමේ පිරිවැය අඩුයි. හේතුව ඇනවුම් කරන වාර ගාන අඩුනේ. හැබැයි ඒ ප්‍රතිඵලයක් වශයෙන් ඇනවුම් කිරීමේ පිරිවැය අඩුයි. මේ අවස්ථාවේ ගබඩාව රැඳෙන තොග ප්‍රමාණය ඉහළ යන නිසා තොග පවත්වා ගැනීමේ පිරිවැය සාපේක්ෂව වැඩි. විශාල තොග එකවර ගෙනාවොත් තොග තබා ගැනීමේ පිරිවැය වැඩි. හැබැයි ඇනවුම් කිරීමේ පිරිවැය අඩුයි. නේද? දැන් බලනකොට මේ ප්‍රස්තාරය දිහා මෙතන ඇනවුම් පිරිවැය හැසිරීම y අක්ෂයෙන් දක්වන පිරිවැය x අක්ෂයෙන් දක්වන වරකට ඇනවුම් කරන තොග ප්‍රමාණය. එබැවින් මේ ඇනවුම් තොග ඇනවුම් කිරීමේ පිරිවැය අපි නැත්තම් මේකට අපි කියමු මේ තියෙන්නේ CO cost of ordering කියන එක නේ. දැන් අපි හිතමු 100ක් 200ක් අපි කියමු අපිට අඩු ප්‍රමාණයක් කරමු 10ක් 20ක් 30ක් මේ පැත්තට අපි දාගමු 5000ක් 10000ක් 15000ක් දැන් බලන්න මේ ඇනවුම් කිරීමේ පිරිවැය හැසිරීම ඉහළට පහළට මේ විදිහට ගමන් කරනවා. මොකද මේ කියන්නේ? වරකට ඇනවුම් කර තොග ප්‍රමාණය 10ක් නම් ඒ කියන්නේ වරකට ඇනවුම් කරන තොග ප්‍රමාණය කුඩා තොගයක් ගන්නවා කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය කුඩා තොග වශයෙන් ගන්නවා කියන්නේ අපිට ඇනවුම් කිරීමේ පිරිවැය වැඩි. ඇයි? වැඩි වාර ගාණක් අපි ඇනවුම් කරන්න ඕනේ. වරකට ඇනවුම් කරන ප්‍රමාණය තොග 10ක් නම් අපි වැඩි වාර ගාණක් ඇනවුම් කරන්න ඕනේ. ඇනවුම් පිරිවැය වැඩි. හැබැයි වරක ඇනවුම් කරපු තොග ප්‍රමාණය 20ක් වෙනකොට දැන් ඇනවුම් වාර ගාණ අඩු වෙනවා නතර ක්‍රමයෙන් අඩු වෙනවා. වරකට ඇනවුම් කරපු ප්‍රමාණය ඒකක 30ක් නම් ඔන්න ඇනවුම් පිරිවැය තවත් අඩු වෙනවා නේ. වරකට ඇනවුම් කරන ප්‍රමාණය ඒකක 40ක් නම් තොර ඇනවුම් කිරීමේ පිරිවැය තව අඩු වෙනවා නේ. වරකට ඇනවුම් කරන තොග ප්‍රමාණය අනුව පිරිවැය හැසිරීම මේ ආකාරයෙන් ගමන් කරනවා. ඒත් මේකෙන් කියන්නේ මේ ඇනවුම් කරන තොග ඒකක සංඛ්‍යාව නෙමෙයි. හරිද? තොර වරකට ඇනවුම් කරන තොග ප්‍රමාණය අඩු වෙන්න ඇනවුම් වාර ගාන වැඩි. තොර ඇනවුම් කිරීමේ පිරිවැය වැඩි. වරකට ඇනවුම් කරපු තොග ප්‍රමාණය වැඩි වෙන්න ඇනවුම් වාර ගාන අඩුයි. තොර ඇනවුම් පිරිවැය අඩු වෙනවා. මේක තමයි මෙතන ඇනවුම් පිරිවැය හැසිරීම. ඊළඟට අපිට පෙන්වන්න පුළුවන් තොග පවත්වාගෙන යාමේ පිරිවැය cost of holding. මේ අදහස් කරන යම් තොග ප්‍රමාණයක් ගබඩාවක රඳවා තබා ගැනීම වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය. ඊට යනවා මෙන්න මේ වියදම්. ගබඩා කුලී, ගබඩා රක්ෂණ, ගබඩා විදුලිය සහ අනෙකුත් වියදම්, ගබඩා වාර්තා තබා ගැනීම වියදම්, ගබඩා භාරකරුවන්ගේ හා අනෙකුත් සේවකින්ගේ වැටුප්, තොග යල්පැනීමෙන් ඇතිවිය හැකි ලාභ. තොග පවත්වාගෙන යාමේ පිරිවැය ගබඩාවේ තිබෙන තොග ප්‍රමාණය අනුව වැඩි අඩු වේ. මේ නිසා එහි ස්වරූපය මෙන්න මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. තොග ප්‍රමාණය අපිට ගත්තොත් එහෙම
100යි 200යි 300යි ක්‍රමකම් පිරිවැය 10යි 2000යි 3000යි කියලා අපි කමු. තොග අඩුවෙන් තියෙනකොට තොග පවත්වාගෙන පිරිවැය මේ 10 100 නම් 10 කියලා අපි හිතමු. වැඩිවෙන තොග පවත්වාගෙන පිරිවැය වැඩි. ගබඩාවේ තොග තබා ගන්න ප්‍රමාණය වැඩි වෙන්න ගබඩා කුලී වැඩි, ගබඩා විදුලිය වැඩි, ගබඩා සේවක වැඩි. එහෙනම් තොග පවත්වාගෙන යෑමේ පිරිවැය අපි කියමු CH. cost of holding මෙන්න මේ ආකාරයෙන් යන්නේ නේද? ତොර තොග ඇනෝම් කිරීමේ පිරිවැය මෙහෙම ගියේ නේද? පැහැදිලිද? එතකොට ළමයි දැන් මේ තියෙන්නේ පිරිවැය වර්ග දෙකේ හැසිරීම. තොග ඇනෝම් කිරීමේ පිරිවැය මේ ආකාරයෙන් ඉන්නේ. CO CH මෙහෙම යන්නේ නේද? තොර ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියලා කියන්නේ දැන් මේ දෙකෙන්ම සැදුම්ලත් මුළු පිරිවැය තියෙනවනේ. දැන් මේ තියෙන මෙතන මේ මොකද්ද මේ ඡේදිත මේ තමයි මේ අවස්ථාවේ තොග පවත්වාගෙන යාමේ පිරිවැයයි තොග ඇනෝම් කිරීමේ පිරිවැය දෙකම සමානයි. අපිට මේ අවස්ථාව අපි කිමු මෙතන අපි නිකන් මෙහෙම හිතමු මේ අවස්ථාව මෙතන 200යි මෙතන 10යි කියලා. හරිද? ඒ කියන්නේ මේ අවස්ථාවේදී ඒකක 200ක් ගන්නකොට තබා ගැනීමේ පිරිවැය කීයද 10යි. පවත්වා ගැනීමේ පිරිවැය 10යි. ඒතර දැන් මේ තොගේ විදිහින් වියදම් දෙකක් යනවනේ. ඒතර ඒකක 200 දී තබා ගැනීමේ පිරිවැය 10යි පවත්වා ගැනීමේ පිරිවැය 10යි. එහෙනම් සම්පූර්ණයෙන්ම ඒකක 200 දී මුළු පිරිවැය වෙනවා කීයද? 2000ක්. තබා ගැනීමේ පිරිවැය 10යි පවත්වා ගැනීමේ පිරිවැය මේ ඇනෝම් කිරීමේ පිරිවැය 10යි. ඒතර මේකේ මේ ව්‍යාපාරයේ මේ තොග සම්බන්ධ මුළු පිරිවැය හැසිරෙන්නේ මේ විදිහට. මේ මෙහෙම ඇවිල්ලා කොහොමද මෙතින් තමයි ඡේදනය වෙන්නේ යටදී ස්පර්ශ වෙන්නේ. මෙන්න මේක තමයි අපි කියන්නේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය. ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියලා කියන්නේ මෙන්න මේක. තොග පවත්වාගෙන යාමේ පිරිවැයත් තොග ඇනෝම් කිරීමේ පිරිවැයත් අවම වන ආකාරයට වරකට ඇනෝම් කළ යුතු තොග එකක ප්‍රමාණය. ඒතර ආර්ථික ඇනෝම් ප්‍රමාණය ඒකක 200යි පිරිවැය කියන්නේ පවත්වාගෙන යාමේ පිරිවැය 10යි තබා ගැනීම ඇනෝම් කිරීමේ පිරිවැය 10යි සම්පූර්ණ පිරිවැය කීයද 2000යි. 10ක් නෙමෙයි හුඟක් හිතන මේ 10 කියලා මෙතන කියලා නෑ. මෙතන ඉන්නේ මේ වගේම තව ගුණයක් උඩට එන්න ඕනේ. මුළු පිරිවැයනේ බලන්න ඕනේ. මේ ඇනෝම් කිරීමේ පිරිවැය මෙහෙම යනවා පවත්වාගෙන පිරිවැය මෙහෙම යනවා. මෙතින්දි හැඩේ මෙහෙම වෙන්නේ. මෙන්න මේ යට ස්පර්ශන ස්ථාන තමයි ආර්ථික ඇනෝම් ප්‍රමාණය. එතින්දි මුළු පිරිවැය කියන්නේ මේ වගේ දෙගුණයක් 10යි 10යි. දෙකෙම ඉන්න එපා. හැදෙන්නේ නේද? හරි. මෙතින් එක මේ ඒ කිව්ව කතන්දරේ තමයි ඒකේ හැරතලේ මේමයි නෙමෙයි ඊයෝකේක ඇනෝම් කිරීමේ පිරිවැය පවත්වා ගැනීම පිරිවැය මේ දෙක ස්පර්ශ වෙන ස්ථාන මෙතන තමයි අපි කියන ආර්ථික ඇනෝම් ප්‍රමාණය ඒකක පිරිවැය සම්පූර්ණ පිරිවැය මෙතනට එන්නේ. පැහැදිලි නේද ළමයි? හොඳයි. දැන් අපි පැහැදිලි කරගත්තා ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියන්නේ මොකක්ද කියන එක නේද? ළමයි මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය සම්බන්ධව ඒ ගණනය කිරීමේදී අපි ඇති කරගන්නා උපකල්පනයන් කිහිපයක් තියෙනවා. අන්න ඒක ඉතාමත් වැදගත්. ආර්ථික ඇනෝම් ප්‍රමාණය නිශ්චය කරනකොට එහිදී පදනම් කරගන්නා උපකල්පනයන් කිහිපයක් තියෙනවා. අපි බලමු මොනවද කියලා. එකක් තමයි වාර්ෂික තොග පරිභෝජන නියත වශයෙන් දන්නා බව. දැන් ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කරනකොට අපිට පස්වබට දැනගන්න පුළුවන් අපි මේ සූත්‍රයෙන් ගණනය කරනකොට වැදගත් වෙනවා වාර්ෂික තොග පරිභෝජනය. වාර්ෂික ද්‍රව්‍ය අවශ්‍යතාවය අපි මුලින්ම හඳුනා ගන්නට ඕනේ. වාර්ෂික ද්‍රව්‍ය ඒකක 10000ක් අවශ්‍යයි. 15000ක් අවශ්‍යයි. 20000ක් අවශ්‍යයි කියලා. ඒ අපි අවුරුද්ද මුලදී අස්තමේන්තු කරන ඒ ප්‍රමාණය නිශ්චිතයි. ඒක නොවෙනස් පවතින බව. අපි තුමු වසර මුල හිතනවා මේ අවුරුද්ද ද්‍රව්‍ය ඒකක 10000ක් අවශ්‍යයි කියලා. ඒක ස්ථාවර බව. ඒක වෙනස් නොවන බව උපකල්පනය කරනවා. සමහර ප්‍රායෝගිකව ඇත්තට මේක වෙනස් වෙන්න පුළුවන්. අන්ත උපකල්පනය කරනවා වාර්ෂික පරිභෝජනයේ නියත වශයෙන්ම දන්නා බව. නැත්නම් ස්ථිර බව. නැත්නම් වෙනස් නොවන බව. ඒක එක උපකල්පනයක්. දෙක තොග ලබා ගැනීමේ ඇනෝමක පිරිවැය නිශ්චිත බව. අපි දැන් මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කර සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයට දානවා ඇනෝමක පිරිවැය. තොග වසරක් එක ඇනෝමක් වෙනුවෙන් එක ඇනෝමක් සකස් කරන පිරිවැය. ඇනෝම් කිරීමේ පිරිවැය අපි ඇතුළත් කරනවා. ඒක ස්ථිර බව. ඒක අවුරුදු පුරාම ස්ථාවරයි කියන එක උපකල්පනය කරනවා. සමහර ප්‍රායෝගිකව මිල ගණන් වෙනස් වීම නිසා ඇනෝම් කිරීමේ පිරිවැය වෙනස් වෙන්න පුළුවන්. උපකල්පනය කරන මුල් අවුරුදු මුලදී අස්තමේන්තු කළ ඇනෝම් කිරීමේ පිරිවැය වර්ෂ තුනදී වෙනස් වෙන්නේ නැහැ කියන එක. දෙක. තොග පවත්වා ගැනීමේ පිරිවැය නිශ්චිත බව. දැන් අපි මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කරනකොට
අපි වාර්ෂික ද්‍රව්‍ය අවශ්‍යතාවය ගණනය කරනවා වගේම ඇනෝමක් සඳහා වන පිරිවැය ගණනය කරනවා වගේම තොග පවත්වා ගැනීමේ පිරිවැයත් අපි ඇස්තිමේන්තු කරනවා. කොටිමුකුත් තොග ඒකකයක් පවත්වාගෙන යාමට පවත්වා ගැනීමේ පිරිවැය ගණනය කරනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරනවා. අපි තොග ඒකකයක රුපියල් 10ක් වගේ වාර්ෂික පවත්වා ගැනීමේ පිරිවැය ඒක වසර පුරා වෙනස් වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරනවා. ප්‍රායෝගික සමහරක් වෙනස් වෙන්න පුළුවන්. උපකල්පනය කරන වෙනස් වෙන්නේ නැහැ කියලා. තොග ඇනෝම් කරන ප්‍රමාණය එකවර ලැබෙන බව. අපි කියන ඇනෝමකට ආර්ථික ඇනෝම් ප්‍රමාණය 100ක් ආව කියන්නකෝ. ඒ ඇනෝම් කරන ප්‍රමාණය එකපාර ලැබෙනවා කියලා උපකල්පනය කරනවා. සමහරට ප්‍රායෝගිකව එහෙම නොවෙන්න පුළුවන්. උපකල්පනය කරන වරකට ඇනෝම් කරන ප්‍රමාණය එකවරම ලැබෙනවා කියන එක. තොග ඒකක මිල නිශ්චිත බව. අපි ආර්ථික ඇනෝම් ප්‍රමාණය තීරණය කරනකොට තොග ඒකක මිල සඳහන් කරනවා. පිරිවැය සඳහන් කරගන්නවා. ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරනවා. අවම තොග මට්ටම ශූන්‍ය මට්ටමේ පවතින බව. අපි පසු හඳුනා ගන්න අවම තොග මට්ටම ඊළඟ එකකෙදී අපි උපකල්පනය කරනවා මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කරන ගබඩාවේ අවම තොගයක් නැහැ කියන එක. අවම තොගේ බිඳුවයි කියලා. ගබඩාවේ මේ මොහොතේ තොග බිඳුවයි කියලා පවතින උපකල්පනයේ මත තමයි මේ උපකල්පන ඔස්සේ තමයි අපි ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කිරීම කරන්නේ. මතකයි? වාර්ෂික ද්‍රව්‍ය පරිභෝජනය තාවර බව වෙනස් නොවන බව, ඇනෝමක පිරිවැය වෙනස් නොවන බව, තොග පවත්වා ගැනීමේ පිරිවැය වෙනස් නොවන බව, තොග එකක මිල නිශ්චිත බව, අවම තොග මට්ටම ශූන්‍ය බව, ඇනෝම් කරන ප්‍රමාණය එකවර ලැබෙන බව. හොඳයි. අපි ඊළඟට කතා කරමු මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කරන ආකාරය. මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කිරීම සඳහා අපිට ප්‍රස්ථාරයක් ඇසුරෙන් ගණනය කිරීම කරන්නත් පුළුවන්. අර කලින් සඳහන් කළා වගේ සූත්‍රයක් මගින් ගණනය කිරීම කරන්නත් පුළුවන්. වඩා ජනප්‍රිය ක්‍රමයේ වශයෙන් සලකන්නේ සූත්‍රයක් ආධාරයෙන් ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කිරීම. ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කිරීම සූත්‍රය අපි කෙටියෙන් කිව්වොත් EOQ සමානයි 2 මේ වැඩි කිරීම ලකුණු නොතිබුණාම අතන වැඩි කිරීමක් තියෙනවා. 2 වැඩි කිරීම D වැඩි කිරීම CO බෙදීම CH. 2 වැඩි කිරීම D වැඩි කිරීම CO බෙදීම CH හි වර්ගමූලය. මෙතින්දී EOQ කියලා කියන්නේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය economic order quantity කියන එක. D කියන්නේ වාර්ෂික තොග ඉල්ලුම හෙවත් වාර්ෂික තොග අවශ්‍යතාවය demand කියන එක. demand කියන එක වාර්ෂික තොග ඉල්ලුම නැත්නම් වාර්ෂික ද්‍රව්‍ය අවශ්‍යතාවය. CO කියන්නේ cost of ordering කියන එක ඇනෝමක පිරිවැය. එක ඇනෝමක් සඳහා වන පිරිවැය. CH කියන්නේ cost of holding තොග ඒකකයක් පවත්වාගෙන යාමේ වාර්ෂික පිරිවැය. තොග ඒකකයක් පවත්වාගෙන යාම සඳහා වාර්ෂික උදාහරණ පිරිවැය. දෙක කියන නියතයක්. පැහැදිලිද? හොඳයි. මෙන්න මේ ආකාරයට මේ සංඛ්‍යා පදනම් කරගෙන මේ සූත්‍රයක් ආධාරයෙන් තමයි අපි ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කිරීම කරන්නේ. හොඳයි බලමු අපි ඊළඟ අභ්‍යාසයක් මුලින්ම කරමු. ද්‍රව්‍ය තොග ආශ්‍රිතව දැරීමට සිදුවන පහ සඳහන් වියදම් සඳහන් නිදසුන් තුනක් බැගින් දක්වන්න. එකක් අපිට කියනවා තොග ඇනෝම් කිරීමේ පිරිවැය. ඇනෝම් කිරීමට යන වියදම් තුනක් කියනවා මොනවද? අපි කතා කරන්නේ මොනවද කියනම එකක් ණයවර ලිපි වියදම්. පිටරටකින් බහන්න කියනවන්නේ. දෙක ඇනෝම් සකස් කිරීමේ වියදම්. තුන තොග ප්‍රවාහන වියදම්. තොග ගෙනීමේ වියදම්. තොග ගෙනීමේ වියදම්. හරි. ඊට පස්සේ යනවා තොග පවත්වා ගැනීම සඳහා දරන පිරිවැය මොනවද? ගබඩා කුලී, ගබඩා සේවකවලට, ගබඩා රක්ෂණ, ගබඩා විදුලි එන ඒ වගේ දේවල්. ගබඩා කුලී. ගබඩා සේවක වැටුප්. ගබඩා රක්ෂණ වියදම්. ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කිරීමට භාවිතා කර උපකල්පන තුනක් ලියන්න. මම ඊට මොහොතක කලින් කිව්ව උපකල්පන කීපයක් උනේ තුනක්. මොකද්ද? වාර්ෂික ද්‍රව්‍ය පරිභෝජනය. වෙනස් නොවන බව.
වාර්ෂික ද්‍රව්‍ය පරිභෝජනයේ ස්ථිර බව නේද එක. දෙක ඇනෝමක පිරිවැය වෙනස් නොවන බව. තුන තොග පවත්වා ගැනීමේ පිරිවැය වෙනස් නොවන බව. ප්‍රධාන ප්‍රකල්පන තුනක් නේද? හතර ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කිරීමේ සූත්‍රය ලියා දක්වන්න. මතකයි සූත්‍රය? EOQ සමානයි මොකද්ද? දෙක දැන් මේක ඇත්තටම කියන වැඩි කිරීම ලකුණ එන්න ඕනි. D වැඩි කිරීම ලකුණ නොදෙන්න D ගිතන් D වැඩි කිරීම CO. දෙක වැඩි කිරීම D වැඩි කිරීම CO බෙදීම CH. ඊ වර්ගමූලය. දෙක වැඩි කිරීම D වැඩි කිරීම CO බෙදීම CH වර්ගමූලය. ඒ කියන්නේ දෙක නියතයක් D වාර්ෂික තොග අවශ්‍යතාවය CO කියන්නේ ඇනෝමක පිරිවැය. ඒක ඇනෝමක පිරිවැය. CH කියන්නේ තොග ඒකකයක් පවත්වාගෙන යාමේ පිරිවැය. P වර්ගමූලය. බලමු ඊළඟට. අදාළ සූත්‍රය යොදා ගැනීමෙන් පහත් දක්වන තොරතුරු ආශ්‍රිතව ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කරන්න. සූත්‍රය ආධාරයෙන් ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කරන්න කියලා තමයි අපිට කියන්නේ. බලමු ගණනය කරන්න. අපි ආර්ථික ඇනෝම් ප්‍රමාණ සූත්‍ර ලියමු බලන්න එන කොහමද? තියෙන්නේ EOQ සමානයි කොහමද? දෙක වැඩි කිරීම D වැඩි කිරීම CO බෙදීම CH වර්ගමූලය නේද? දැන් අපි සංඛ්‍යාදේශ කරමු. සංඛ්‍යාදේශ කරන්න මෙතන දැන් මතෙන් බලන්න දෙක වැඩි කිරීම කොහොමද ලියන්නකෝ? D වාර්ෂික ද්‍රව්‍ය පරිභෝජනය කිරීමේදී ඒකක 610යි. වැඩි කිරීම එක් ඇනෝමක් සඳහා වන පිරිවැය රුපියල් 30යි. බෙදීම ද්‍රව්‍ය ඒකකයේ මිල රුපියල් 5යි. තොග පවත්වාගෙන යාමේ වියදම ඒකකයක පිරිවැයෙන් 20යි. තොග පවත්වාගෙන පිරිවැය මෙතින් ඒකකයක පිරිවැයෙන් 20යි. ඒකේ පිරිවැය රුපියල් 5නේ 5න් 20ක්. මේ සම්පූර්ණයේ වර්ගමූලය නේ. දැන් බලන්න සුළු කරලා. දෙක වැඩි කිරීම 6000 නේ. දෙක වැඩි කිරීම 6000 වැඩි කිරීම 30. તો උඩ කොටස කීයද? 360000 නේ. 360000 උඩ කොටස බෙදීම 5 බෙදී 5න් 20ක් නේද? 5 බෙදීම 100 වැඩි කිරීම 20 නේ. රුපියල් 5නේ ඒකකයේ මිල 20ක් නේද? 5 බෙදීම 100 වැඩි කිරීම 20. ඒකයි නේද? මේ වර්ගමූලය. ඒ කියන්නේ 360000 වර්ගමූල 360000 බෙදීම 1 වර්ගමූලනේ. ඒ කියන්නේ 360000 වර්ගමූලය නේද? 360000 වර්ගමූලය බලමු මෙහෙම ගන්න. 360000 වර්ගමූලය නේද? උත්තරේ කීයද? 600යි. ඒ කියන්නේමයි 600 කියන උත්තරේ. 600 කියන්නේ වරකට ඇනෝම් කළ යුතු ඒකක සංඛ්‍යාව. අපි උත්තර මේ ඒකක වෙන්නේ. ඒකක 600. ඒ කියන්නේ මේ ආයතනයට අවශ්‍ය කරන ද්‍රව්‍ය ප්‍රමාණය වාර්ෂික ඉල්ලුම තියෙන එක 6000. 6000 ගන්න ඕනේ එක වරකට. ඒක කීය ගන්නද? 600 ගන්න. වරකට 600ක් ඇනෝම් කළාම හරිය. වර්ෂ 600ක් ඇනෝම් කළාම තොග ඇනෝම් කිරීමේ පිරිවැය පවත්වා ගැනීම පිරිවැය දෙකම අවම වෙනවා. එතකොට දෙකම සමාන අවස්ථාවේ තමයි ඇනෝම් කිරීම කරන්නේ. ඇනෝම් කරන වාර ගන්න ඉන්නේ. උතර ඒකක 600ක් එනවා. වරකට ඇනෝම් කළද ඒකක සංඛ්‍යාව. උතර ඒක 6000 ගන්න වාර 10ක් අවුරුදු පුරා වාර 10ක් ඇනෝම් කරන්න ඕන. 10 වතාවක තමයි ඒක 6000 ගන්නට ඕන. 6000 එකපාරක් නෙමෙයි 60 ගානෙත් නෙමෙයි වරකට 600 ගන්න ගණනාවම ඒක 6000 ගන්න 10 වාරයක් අවුරුදු ගත කරනවා. ඒ 600 තමයි හොඳම ආර්ථික ලාභය ලැබෙන ඇනෝම් ඒකක ප්‍රමාණය. වරකට ඇනෝම් කළ ප්‍රමාණය. වරකට ඇනෝම් කළ යුතු ඒකක සංඛ්‍යාව ඒකක 600යි. පැහැදිලි නේද?
අපි අහලා තියෙන ප්‍රශ්නය කරේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කරනකොට EOQ සමාන ඒකක 600. හොඳ අපි යමු තව අභ්‍යාසයක් කරන්න. අංක 10 බලන්න. උදාගිර සමාගම සඳහා වාර්ෂිකව විශේෂ වර්ගයක ඇසුරුම් ද්‍රව්‍ය ඒකක 4500ක් අවශ්‍යයි. ඒවා එකක රුපියල් 10 බැගින් මිලට ගත හැකිය. වාර්ෂික තොග තබා ගැනීම පිරිවැය රුපියල් 250ක් වන අතර තොග ඒකක තබා ගැනීම පිරිවැය ඇනවුමක පිරිවැය රුපියල් 25කි. අවශ්‍ය වන්නේ එක ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කිරීම. දෙක වර්ෂයක් තුළ ඇනවුම් කළ යුතු ප්‍රමාණය. වර්ෂයක් තුළ සිදු කළ යුතු ඇනවුම් සංඛ්‍යාව. ආර්ථික ඇනවුම් ප්‍රමාණය අපි ගමු සූත්‍රයෙන්. මතකයි සූත්‍රය නේද? EOQ සමානයි 2 වැඩි කිරීම D වැඩි කිරීම CO බෙදීම CH ඊ වර්ගමූලය නේද? අද සංඛ්‍යා දිස කරමු. 2 වැඩි කිරීම CD කී වාර්ෂික ඇනවුම් අවශ්‍යතාවය ද්‍රව්‍ය අවශ්‍යතාවය 4500යි. වැඩි කිරීම CO ඇනවුමක පිරිවැය මෙතන රුපියල් 25යි. බෙදීම තොග එකක් පවත්වා ගැනීමේ පිරිවැය මෙතන රුපියල් 250යි. ඒ වර්ගමූලය නේද? දැන් බලමු අපි ගණනය කරලා 2 වැඩි කිරීම 4500 වැඩි කිරීම 25. උඩ කැල උත්තරේ 225000යි නේ. 225000යි. යට කැල 2.5යි නේ. ඒ වර්ගමූලය. දැන් බලමු 225000 බෙදීම 2.5. 225000 බෙදීම 2.5. උත්තරය 90000යි. එහෙනම් 90000 වර්ගමූලය නේ. 90000 වර්ගමූලය. 90000 වර්ගමූලය බලමු කීයද කියලා අපි. 90000 ඒ වර්ගමූලය. උත්තර ඒකකයේ 300 නේද? ඒකක 300 කියන්නේ ඒකක 4500ක් අවුරුද්දකට ඕන කරනවා. හොඳම ඒකක ප්‍රමාණය කොච්චරද වරකට? වරකට ඇනවුම් කරන්න ඕනේ ඒකක 300ක්. මොන ප්‍රශ්නයක් ඒකට උත්තරේ හරි. ඒක දෙවෙනි කොටස ඔබෙන් අහනවා වර්ෂයක් තුල සිදු කළ යුතු ඇනවුම් ප්‍රමාණය. ඒක ගන්න මෙහෙමයි. ඇනවුම් ප්‍රමාණය ගන්නේ වාර්ෂික ද්‍රව්‍ය අවශ්‍යතාවය බෙදනවා ආර්ථික ඇනවුම් ප්‍රමාණය. මේක ගන්න සූත්‍රය මේකයි. වාර්ෂික ද්‍රව්‍ය අවශ්‍යතාවය ද්‍රව්‍ය ඉල්ලුම බෙදීම EOQ ආර්ථික ඇනවුම් ප්‍රමාණය. වාර්ෂික ද්‍රව්‍ය අවශ්‍යතාවය කීයද මේ ගානේ? ඒකක 4500 නේද? මේ ඒකක 4500. EOQ කීයද? 300. ඒක 4500 අවුරුද්දකට ඕනේ වරකට කීයද? 300 නම් කී වාරයක් ඇනවුම් කරන්නේ? 4500 බෙදීම 300 නේ. 4500 බෙදීම 300. උත්තරය 15යි. ඇනවුම් වාර 15යි. ඇනවුම් 15යි. කියන්නේ 15 සතාවක් ඇනවුම් කරන්න ඕන. මේ ආයතනයට තොග ඇනවුම් කිරීමේ පිරිවැයත් තොග පවත්වා ගැනීම පිරිවැයත් අවම කර ගැනීම සඳහා වරකට 300 බැගින් 15 සතාවක් ඇනවුම් කරාම තමයි යහපත් වෙන්නේ. හොඳම ආර්ථික මට්ටම. ආර්ථික ලාභයක් කියන තොගට තමයි. පැහැදිලි නේද? හොඳයි. බලන්න අභ්‍යාස අංක 11 පහත සඳහන් තොරතුරු A නැමැති අයිතමයට අදාළ වේ. වාර්ෂික ඉල්ලුම ඒකක තියෙනවා 36000ක්. එක් ඇනවුමක් සඳහා වන පිරිවැය රුපියල් 10යි. තොග ඒකකයක් පවත්වා ගැනීම පිරිවැය රුපියල් 2යි. අවශ්‍ය වන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කරන්න. EOQ දෙවෙනි ප්‍රශ්නේ අහනවා වර්ෂයකට සිදු කළ යුතු ඇනවුම් ප්‍රමාණය. හොඳයි. EOQ අපි ගමු. EOQ සමානයි කොහමද? මතකයිනේ 2 වැඩි කිරීම D වැඩි කිරීම CO බෙදීම CH හි වර්ගමූලය නේද? දැන් සංඛ්‍යා ආදේශ කරමු. 2 වැඩි කිරීම D වාර්ෂික ඉල්ලුම කී 36000යි. වැඩි කිරීම ඇනවුමක පිරිවැය. ඒක ඇනවුමක් සඳහා වන පිරිවැය 10යි. බෙදීම තොග ඒකකයක් පවත්වා ගැනීම පිරිවැය කී 2යි. මේ වර්ගමූලය නේ. දැන් සංඛ්‍යා ආදේශ කරන්න බලන්න.
වැඩි කළ ගන්න. 2 වැඩි කිරීම 36000 වැඩි කිරීම 10 සමානයි 7,20,000 උඩ කෑල්ල නේද? බෙදීම 2 ඊ වර්ගමූලනේ 7,20,000 දෙකෙන් බෙදලා බලන්න 3,60,000 කියනවනේ 7,20,000 බෙදීම 2 උත්තරේ 3,60,000 නේ. 3,60,000 වර්ගමූලය. උත්තරේ කී දෙන්නේ? බලමු 3,60,000 වර්ගමූලය කීයද කියලා. 3,60,000 ඊ වර්ගමූලය උත්තරේ කීයද? 1,600 නේ. 600 කියන එකකනේ. ඔන්න වරකට ඇනවුම් කළ යුතු ඒකක සංඛ්‍යාව කීයද? 600ක්. ප්‍රශ්න දෙවෙනි කොටස ඔබෙන් අහනවා වසරකට සිදු කළ යුතු ඇනවුම් ප්‍රමාණය. අර ඉස්සල ගානේ වගේම තමයි නේ. වාර්ෂික ඉල්ලුම නැත්නම් වාර්ෂික ද්‍රව්‍ය අවශ්‍යතාවය බෙදීම EOQ. දැන් සංඛ්‍යා දෙස කරන්න. වාර්ෂික ද්‍රව්‍ය අවශ්‍යතාවය කීයද? 36,000යි. EOQ කීයද? 600යි නේ. 36,000 බෙදීම 600. ඔන්න ඇනවුම් සංඛ්‍යාව වෙනවා. 36,000 බෙදීම 600 නේද? 36,000 බෙදීම 600. උත්තරය 60යි නේද? කියනවා ඇනවුම් 60ක්. වර්ෂයක් තුළදී ඇනවුම් 60ක් යොමු කරන්නට ඕන සැපයුම් කරුට වරකට 600 බැගින් 60 වතාවක් ගෙනම අපේ 36,000 සම්පූර්ණ වෙනවා නේද? හොඳයි. බලන්න තව අභ්‍යාසයක් 12. K නැමැති ද්‍රව්‍ය අයිතමේ හා සම්බන්ධ තොරතුරු පහතින් දැක්වේ. මාසික තොග පරිභෝජනය ඒකක 500යි. තොග අයිතමයක මිල රුපියල් 80යි. එක් ඇනවුමක් සඳහා වන පිරිවැය 60යි. තොග ඒකකයක් තබා ගැනීමේ වාර්ෂික පිරිවැය ඒකකයක මිලෙන් 10%ක්. අවශ්‍ය වන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය ගණනය කිරීම. 2 ප්‍රශස්ත ඇනවුම් වාර සංඛ්‍යාව කොපමණද? දෙකක් අහනවානේ. අර වගේ ඉස්සර වගේ ප්‍රශ්න දෙකක් අහනවා. ලියමු EOQ ඉස්සරහමනේ. EOQ ආර්ථික ඇනවුම් ප්‍රමාණය සමානයි නේද? 2 වැඩි කිරීම D වැඩි කිරීම CO බෙදීම CH. ඊ වර්ගමූලය නේද? දැන් සංඛ්‍යා දාන්න බලන්න 2 වැඩි කිරීම D කීයද වාර්ෂික ලියමු. මාසික පරිභෝජනය තමයි 500 නම් 512ක් නේ අවුරුද්දට නම් D කියන්නේ 512ක් මාසයකට 500 නේ වගේ 12 වතාවක්. වැඩි කිරීම CO ඇනවුමක පිරිවැය කීයද? රුපියල් 60යි. බෙදීම CH කේ තොග එක පවත්වා ගැනීම පිරිවැය ඒකකයක මිලෙන් 10%ක්. ඒකකයක මිල රුපියල් 80යි නේ. ඒක 10%ක්. එහෙනම් 80 වෙන් 10%ක්. ඒ වර්ගමූල නේද? දැන් අපි මේක සුළු කරමු. දෙක වැඩි කිරීම 512ක් කීයද? 510 5000 නේ. 6000යි වැඩි කිරීම 60 60 කොටස 80 10 කියන 8යි. ඊ වර්ගමූලය නේද? දැන් සංඛ්‍යා දාන්න බලන්න. 2 වැඩි කිරීම 6000 වැඩි කිරීම 60. 2 වැඩි කිරීම 6000 වැඩි කිරීම 60 උඩ කෑල්ල 7,20,000යි බෙදීම 8 ඊ වර්ගමූලය නේ. 7,20,000 බෙදීම 8 7,20,000 බෙදීම 8 උත්තරය 90,000 නේද? මෙතන උත්තරේ 90,000යි 90,000යි වර්ගමූලය. 90,000 වර්ගමූලය බලන්න කීයද කියලා එමනම් ඒක තමයි ආර්ථික ඇනවුම් ප්‍රමාණය එකක 90,000 ඊ වර්ගමූලය එකක 300 නේද? ආර්ථික ඇනවුම් ප්‍රමාණය එකක 300යි. වරකට ඇනවුම් කළොත් තොග ඒකක සංඛ්‍යාව කීයද? 300යි.
දෙවෙනි ප්‍රශ්නේ අහනවා ප්‍රශස්ත ඇනෝම් වාර සංඛ්‍යාව. කියන්නේ මෙහෙම ගන්න වාර්ෂික ඉල්ලුම බෙදීම EOQ නේ. වාර්ෂික ඉල්ලුම කීයද ආවේ එකක 6000 නේද? පාන්සල් 500ක් නේ. ඒ වගේ 12 6000යි 6000 බෙදීම 300. ඒක කීයද ඇනෝම් 20යි නේද? ඇනෝම් වාර 20යි. හොඳයි. ඊළඟ ප්‍රශ්න අංකය ප්‍රශ්න අංක 13. කයිෆ් කයිටර්ස් සමාගමේ පළපුරුදු ගණකාධිකාරීවරයා විසින් පහත සඳහන් තොරතුරු ඔබ වෙත ලබා දී ඇත. කාර්තුවක තොග ඉල්ලුම ඒකක 800යි. කාර්තුවක් කියන්නේ මාස 3යි. ඒකක පිරිවැය 6ක් වන අතර තොග ගබඩා තබා ගැනීමේ පිරිවැය වසරකට 125කි. එක ඇනෝමක පිරිවැය රුපියල් 150කි. අවශ්‍ය වන්නේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය දෙක වසරකට ඇති ඇනෝම් ප්‍රමාණය 3 ඇනෝම් දෙකක් අතර කාලය. හොඳයි. බලමු ඉස්සලාම ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගමු. සූත්‍රය ගමු. EOQ සමානයි දන්නවනේ දෙක වැඩි කිරීම D වැඩි කිරීම CO බෙදීම CH වර්ගමූලය නේද? දැන් සංඛ්‍යා දශ කරන්නේ දෙක වැඩි කිරීම CD. D කියන්නේ කොච්චරද? කාර්තුවක ඉල්ලුම 800ක්. කාර්තුවක 800 නම් අවුරුද්දට කාර්තුව කීයක් තියෙනවද? 4ක්. 804ක් එන්න ඕනේ නේද? කාර්තුවක මාස 3යි නේ. ඒක 4ක්. වැඩි කිරීම CO. තබාගෙන ප්‍රවසර ඇනෝමක පිරිවැය රුපියල් 150යි. ඇනෝමක 150යි බෙදීම CH කීයද? තොග එක පිරිවැය රුපියල් 6ක් වන අතර තබා ගැනීමේ පිරිවැය 125කි. එහෙනම් 6න් 125යි නේ 6න් 125යි. මේ වර්ගමූලය නේ. දැන් අපි සුළු කරමු බලන්න. දෙක වැඩි කිරීම 804ක් 3200යි වැඩි කිරීම 150 බෙදීම 6න් 125ක් 1.5යි නේ. මේ වර්ගමූලය. දැන් සුළු කරන්න බලන්න. දෙක වැඩි කිරීම 3200 වැඩි කිරීම 150 උඩ කොටස 9,60,000යි බෙදීම 1.5 ඊ වර්ගමූලය. දැන් බලන්න 9,60,000 බෙදන්න 1.5න් 60,000 බෙදීම 1.5යි. 6,40,000 වර්ගමූලය. දැන් බලමු 6,40,000 වර්ගමූලය කීයද කියලා. 6,40,000 වර්ගමූලය වෙන්නේ 1/800යි. ඒතර ආර්ථික ඇනෝම් ප්‍රමාණය ඒකක කීයද? 800. ඒ කියන්නේ වරකට ඇනෝම් කළ යුතු ඒකක සංඛ්‍යාව කීයද? හොඳම ආර්ථික ඇනෝම් ප්‍රමාණය ඒකක 800යි. ප්‍රශ්න දෙවෙනි කොටස ගන්න. වසරකට ඇති ඇනෝම් ප්‍රමාණය ඒක කොහොමද ගන්නෙ? වාර්ෂික ඉල්ලුම බෙදීම EOQ. වාර්ෂික ඉල්ලුම තිබුණා ඒකක 3200ක් නේ. කාර්තුව 800ක් නේ. 804ක් නේ. 3200 බෙදීම EOQ කීයද? 800 නේ. ඒතර 3200 බෙදීම 800. ඒතර ඇනෝම් සංඛ්‍යාව සමාන ඇනෝම් කීයක් ඕනේද? 3200 බෙදීම 800 ඇනෝම් කීයද? 4යි නේද? වරකට 800 බැගින් 3200 සම්පූර්ණ වෙන්න 4 වතාවක් ඇනෝම් කරන්නට ඕනේ. ප්‍රශ්න ඇනෝම් දෙකක් අතර කාලය. ඇනෝම් දෙකක් අතර කාලය කරන්නේ අවුරුද්දේ මාස කීයක් තියෙනවද? 12යි. අපි ඇනෝම් කරනවා 4ක්. එහෙනම් ඒක මෙහෙමයි ගන්නෙ. වර්ෂයේ මාස ගණන බෙදීම ඇනෝම් වාර. તો වර්ෂයේ මාස ගණන තියෙනවා 12ක්. ඇනෝම් වාර තියෙනවා 4ක්. එතකොට 12 බෙදීම 4 කීයද? මාස 3යි. ඒ කියන්නේ ඇනෝම් දෙකක් අතර කාලය කීයද? මාස 3යි. ඒ කියන්නේ මාස 3කට වතාවක් ඇනෝම් කරන්න ඕනේ. ඒතර මාස 3කට සැරයක් ඇනෝම් කළාම අවුරුද්දේ 4 වතාවක් ඇනෝම් කරනවා නේ.
මාස 3 සැරයක් 800 බෙග ඇනුම් කරනවා. එතකොට 804 3206 නේද? හොඳයි. ඔන්න ඔහොම තමයි ප්‍රශ්නෙට උත්තර එන්නට ඕනේ. හොඳයි ළමයි අපි අද එකකේ තුලින් අපි කතා කළා විශේෂයෙන්ම ගබඩා තොග පාලනය සම්බන්ධව හා ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කිරීම සම්බන්ධව. අපි ඊළඟ එකකේ තුලින් කතා කරමු තවදුරටත් ගබඩා පාලනයේ තොග මට්ටම මෙහෙයවීම තොග මට්ටම් ශිල්පීයකම ඒ වගේම ද්‍රව්‍ය නිකුත් කිරීමේ පාලනය. අපි ඊළඟ එකේ තුලින් සාකච්ඡා කරමු.